හරි 14 වෙනි ගානේ ඒ කොටස. මේ ගාන මම මෙතෙන්දී ඒ කියන්නේ මේ පොඩ් එකේදී සාකච්ඡා කරන්නේ මේ ගාන තංගල්ල පන්තියේ හදපු වීඩියෝ එකක් තමයි ඔබට දාන්නේ. ඒතර මේ වීඩියෝ එක දාන අතරතුරේදී ඔබ මතක් කරගන්න අපිට සුන්දර අතීතයක් තිබුණා. ඔබ පන්ති ගියපු අතීතයක් මම පන්ති කරපු අතීතයක් එහෙම අතීතයක් තිබුණයි කියලා මේ වීඩියෝ එක බලනකොට ඔබටත් මතක් වෙයි. මටත් පන්ති කරා කියලා මතක් වුණේ මේ වීඩියෝ ටික පොඩ්ඩක් නරඹුවාට පස්සේ. ඒවත් ඔක්කොම මතක වෙලා ගිහිල්ලා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු අපිට ඒ වගේම සුන්දර අතීතයක් ලැබෙන්න කියලා. මොකද පන්තියේ කෑ ගහපු, කෑ ගහනකොට මම බැනපු, එහෙම බැන ඉගෙන ගත්ත සුන්දර අතීතයක් තිබුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ අතීතයක් නැවත ඉක්මනින්ම ලැබෙන්න කියලා. ඉතින් මේක මම කැමරාවක් ඉස්සරහා උඹලා කවුරුවත් නැතුව මම මේ උගන්වනවා. පුතාලත් ෆෝන් එකක් කම්පියුටර් එකක් ඉස්සරහා ඉඳගෙන අපි මම නැතුව ඉගෙන ගන්නවා. නමුත් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනටම අර වගේම ඉගෙන ගන්න කාලයක් උගන්වන කාලයක් ලැබෙන්න කියලා. කන් 4 මෙන්න මේකයි ප්‍රස්තාරේ. y සමානයි x ඝනය x ඍණ එකේ වර්ග බෙදීම 2x ධන එකේ වර්ග. මොකද ඔයි? හිස් බෙර කතා කරන්න. හිස් බෙර උස් හඬ නංවයි. කතා කරන්න. පෙරුණු කලේ කියන්න දිය නොසැලේ. හරි. හරිද? ඔය උස් හඬ නංවන්නේ හිස් බෙර බව මතක තියාගන්න. එම නිසා පාඩුවේ ගාන කරන්න. මේක අවකලනය කරන්න. මම ඔබට අවකලනය කිරීමේ පොඩි රහසක් කිව්වා. මොකද්ද? ගුණිතයක අවකලනයක් තියනෝ නේද ඔකේ ලවේ? අංගින් පුතේ ගුණිතයක අවකලනයක් තියනෝ නේද මේ ලවේ? එහෙනම් ඔබ ඉස්සෙල්ලම කළ යුත්තේ ලවය වෙනම අවකලනය කරලා හොඳටම මේක සුළු කරගන්න. එම නිසා ඔබ වෙනම මේ ලවය අවකලනය කරන්න. x ඝනය x ඍණ එකේ වර්ග. හොඳටම අවකලනය කරන්න. එහෙනම් ගුණිතයක අවකලනය x ඝනය තියන් x ඍණ එකේ වර්ග අවකලනය කරා x ඍණ එකේ වර්ග තියන් x ඝනය අවකලනය කරා. හරිද? එහෙමනම් x ඝනය x ඍණ එකේ වර්ග අවකලනය 2යි x ඍණ එක 1 x ඍණ එක අවකලනය කරොත් 1යි. ධන x ඍණ එකේ වර්ග තියන් x ඝනය අවකලනය කරොත් 3x වර්ග. x ඝනය අවකලනය 3x වර්ග. මේ දෙන්නගෙන් එළියට ගන්න පුළුවන් කවුද? මේ දෙන්නගෙන් එළියට ගන්න පුළුවන් x වර්ගයක්. තව එක x ඍණ එකක්. x වර්ගයක් එළියට ගන්න නිදහස තියෙනවා x ඍණ එකක් ගන්න පුළුවන්. එතකොට මෙතන ඉතිරි 2යි x කෙනෙක්. මෙතන තියෙනවා x වර්ග එළියේ 3 ඉලක්කම තියෙනවා. x ඍණ එකක් එළියේ එක x ඍණ එකක් තියෙනවා. හරිද? දැන් x වර්ග x ඍණ එක 2x ධන 3x ඍණ 3. එහෙනම් කොච්චරද? x වර්ග x ඍණ එක කීයද? 5x ඍණ 3ක් වගේ නේ? 5x ඍණ 3යි. එතකොට මේකේ අවකලනය තමයි මේ තියෙන්නේ. මේකේ අවකලනය තමයි මේ තියෙන්නේ. මං කිව්වනේ මේ ගාන පරිස්සමෙන් කරගන්න බලන්න. මේ ගාන පරිස්සමෙන් කරගන්න බලන්න. පැටලෙන්නේ නැතුව.
දැන් ඔබට හැකියාවක් තියෙනවා මේ බෙදීම කවකලනය කරගන්න. බෙදීම කවකලනය කරගන්න. එහෙනම් දැන් මෙතෙන්ට එන්න. dy dx dy dx පුතේ යට එක්කෙන තියාගෙන උඩ එක්කෙන අවකලනය කරා. ඍණ උඩ එක්කෙන තියාගෙන යට එක්කෙන අවකලනය කරනවා. යට එක්කෙනාගේ වර්ගය 2x ධනයක වර්ගයේ වර්ගය. හරිද? දැන් බෙදීමේ අවකලන ලියනවා. අර ගුණිතය අවකලනේ වෙනම කරගත්තා පාඩුවේ. දැන් මේ බලන්න. අනේ මේ ටික අවකලනය කරලා ඉවරයි. හරීම සැහැල්ලුයි. නේ? නැත්තම් මේකේ උඩම අවකලනය කරන්න ගියා නම් පිස්සු හැදෙනවා. හරි සැහැල්ලුයි. කීයද? x වර්ග x ඍණ 1 5යි x ඍණ 3. මෙයයි අවකලනය කරන්න පුළුවන් fx ගේ n. fx ගේ n කියන්නේ n fx n ඍණ 1 වතාවක් fx අවකලනය. එතකොට මෙතන අවකලනය 2x ධන 1 2 ඍණ 1 1 2x ධන 1 අවකලනය 2. දැන් කරුණාකර ප්‍රකාශ කරන්න සිරස් ස්පර්ශෝන්මුඛ කොතෙන්දද තියෙන්නේ? dy dx බිඳුවක් වෙන්නේ කොතෙන්දද? හරය බිඳුවක් වෙන තැන. නේ? ඒ කියන්නේ 2x ධන 1 බිඳුවයි x සමානයි ඍණ භාගය සිරස් ස්පර්ශෝන්මුඛ පවතී. තව කියන්න. අවකලන සංගුණකයේ බිඳුවක් වෙච්ච දැන්. ඒ කියන්නේ පුතේ මේක බිඳුවක් වුණොත් ස්පර්ශකයේ සිරස්. එංගට දැනෙන්න දෙන්න. අවකලන සංගුණකයේ බිඳුවක් වුණ තැන් වල ස්පර්ශකය තිරස්. නේ? ඒ විදිහට ප්‍රස්ථාරයේ අවතලතාව ගන්න. x වර්ග බිඳුවක් වෙනවා. x සමානයි බිඳුව. x ඍණ 1 බිඳුවයි x සමානයි 1 x ධන 1 බිඳුවයි x සමානයි ඍණ 1 2x ඍණ 1 බිඳුවයි x සමානයි භාගය. සංඛ්‍යා රේඛාවේ මේ ටික ලකුණු කරන්න. සිරස් ස්පර්ශෝන්මුඛය ඍණ භාගයේදී x සමානයි ඍණ භාගය. dy dx බිඳුවක් වෙන තැන් මේ තියෙන්නේ. x සමානයි බිඳුව x සමානයි 1 x සමානයි ඍණ 1 x සමානයි භාගය. එහෙනම් ඍණ භාගය එක්ස්ට්‍රා ඍණ 1 දාලා y සොයන්න. ඍණ 1 තුන්වෙනි බලය ඍණ 1 වර්ග දෙවරක් ඍණ 1 ධන 1 වර්ග. ඍණ 1 තුන්වෙනි බලය ඍණ 1යි
පුතේ ඍණ දෙකේ වර්ගය ධන 4යි. ඍණ දෙකේ වර්ගය ධන 4යි. ඍණ දෙක ධන 1. ඍණ එකේ වර්ගය ධන 1යි. ඍණ 4යි. x ට බිඳුව දාලා y සොයන්. බිඳුවේ ඝනය බිඳුව ඍණ එකේ වර්ග දෙවරක් බිඳුව ධන එකේ වර්ග. මෙතන බිඳුවයි නේද? බිඳුවයි. x ට භාගය දාන්න. භාගයේ තුන්වෙනි බලය භාගයේ ඍණ එකේ වර්ග දෙවරක් භාගය ධන එකේ වර්ග. භාගයේ තුන්වෙනි බලය ඍණ භාගයේ වර්ග මෙතන දෙකේ වර්ග. භාගයේ තුන්වෙනි බලය 8න් 1යි ඍණ භාගයේ වර්ගය 4න් 1යි යට 4යි. එක් වරක් එක 1යි 8 ව 4ක් 32යි. එහෙනම් මේක පල්ලෙහාට එනවා 128යි. 1ට 128යි. භාගය 1ට 128යි. අපි x ට 1 දාලා y සොයමු. x ට 1 දැම්මොත් එකේ ඝනය එක ඍණ එක වර්ග දෙවරක් එක ධන එක වර්ග. මෙතන බිඳුවයි 9යි බිඳුවයි. හරි. y ට බිඳුව දාලා x හොයමු. එහෙනම් බිඳුව x ඝනය x ඍණ එකේ වර්ග 2x ධන එකේ වර්ග. බිඳුව සමානයි x ඝනය x ඍණ එකේ වර්ග. එහෙනම් මෙතන මොකද්ද වෙන්නේ? x ඝනය බිඳුවයි x සමානයි බිඳුව x ඍණ එකේ වර්ග බිඳුවයි x සමාන 1 නේ? එතකොට x අක්ෂයේ කතාවක් තියෙනවා බිඳුව සහ 1. ඒක මේකේ කියවිලා. අනන්තයට සීමා හොයන්නේ කොහමද? මෙතනින් එළියට ගන්නවා x එකක්. මොකද අනන්තයට සීමා තියේදී 1යට අනන්තයේ විදියට හදලා බිඳුවක් කරන්න ඕනේ. x එකක්. මෙතනින් එළියට ගන්නවා x එකක් නේ? හැබැයි වර්ගකින් x එකක් එළියට එන්නේ x වර්ග වෙලා. x වර්ග වෙලා. y x ඝනය මෙතනින් එළියට ගන්න පුළුවන් x එකක්. x වර්ගයක් වෙලා එන්නේ. නේ? මෙතනින් x එකක් එළියට ගන්න පුළුවන් x වර්ගයක් වෙලා එන්නේ. 2 ධන 1යට x වර්ග. එවන අපිට එනවා x ඝනය එක ඍණ x වර්ග 2 ධන 1යට x වර්ග. දැන් කෙලිම දාන්න x ධන අනන්තය. ධන අනන්තයේ තුන්වෙනි බලය 1යට ධන අනන්තයේ වර්ග 2 ධන 1යට ධන අනන්තයේ වර්ග. ධන අනන්තයේ තුන්වෙනි බලය ධන අනන්තයයි 1යට අනන්තයේ බිඳුවයි. 1යට අනන්තයේ බිඳුවයි. පුතේ ධන අනන්තයේ දෙකෙන් බෙදුවත් ධන ඉතා විශාල අගයක්. x ධන අනන්තයේදී y ධන අනන්තය. එතකොට ඍණ අනන්තයේ තුන්වෙනි බලය 1යට ඍණ අනන්තයේ වර්ග 2 ධන 1යට ඍණ අනන්තය. ඍණ අනන්තයේ තුන්වෙනි බලය ඍණ අනන්තයයි 1යට අනන්තයේ බිඳුවයි. 1යට අනන්තයේ බිඳුවයි. ඍණ අනන්තය. x ඍණ අනන්තයේදී y ඍණ අනන්තය. හරිද? right. දැන් අපි මේ ලක්ෂණ අනුව ප්‍රස්ථාරය සුමටව xy තලයක අඳිනවා. පුතේ මේකේ නම් ප්‍රස්ථාරයේ පරිමාණය ගන්න එක ටිකක් අසීරුයි. මොකද 1යට 128ක් තියෙනවනේ. එම නිසා මම දල හැඩයක් අඳින්නන්නේ. 1යට 128 යම් ගන්න වෙන උසකේ.
ඊට සාපේක්ෂව ඍණ 4 ගනිද්දී ඍණ 4 අම්බාන පල්ලෙහාට එනවා. ඒ නිසා පරිමාණය ගැන ලොකුවට හිතන්නේ නැතුව ප්‍රස්ථාරිමෙන් අඳින්න. සිරස් ස්පර්ශෝන්මුඛයක් තියෙනවා ඍණ භාගයේදී. ඍණ භාගයේදී සිරස් ස්පර්ශෝන්මුඛය. පුතේ සිරස් ස්පර්ශෝන්මුඛයේ දකුණත් සීමාවයි වමත් සීමාවයි දෙකම ඍණ අනන්තයටනේ. උපරිමයක් x ඍණ අනන්තයේදී y ඍණ අනන්තයයි. බිඳුවේදී නැති වර්තයක් නේ. මෙහෙම ඇවිල්ලා මෙතෙන්දී වෙනස් වෙනවා පුතේ අවතලතාවය. භාගය 1/128. මං 1/128 යම් පරිමාණයකට ගන්නම් පුතේ මේක හරිම පරිමාණයක් දොත් මේ ඍණ 4 ගොඩක් පල්ලෙහා බෝඩ් එකේ මදි. පේන්න ඕන නිසා මේ වගේ ගත්තා. එක බිඳුව අවමයක්. මේක තා චුට්ටක් යට එන්න ගත්තත් කමක් නැහැ පුළුවන් තරම් ඔබට පුළුවන් එක. එක බිඳුව අවමය. x ධනානන්තයේදී y ධනානන්තයයි. හරි 14 B කොටස රසායනික කර්මාන්ත ශාලාවක විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා යෝජිත සිලින්ඩරාකාර ටැංකියක් තැනිය යුතුය වේ. එහි පිටත සිලින්ඩරයේ පරිමාව 128.5 ඝන මීටර් වන දී ඇති අගයකි. බිත්තිවල සහ උඩින් සහ යටින් ඇතුළුව කොන්ක්‍රීට් ඝනකම 1 මීටර් බැගින් විය යුතුය. අපද්‍රව්‍ය ඇතුල් කිරීම හා පිට කිරීම සඳහා කුඩා සිදුරක් ඇති අතර එහි ප්‍රමාණය නොසලකා හැරිය හැකි තරම්ය. අපද්‍රව්‍ය වල සක්‍රියතාව ශූන්‍ය වූ විට ඒවා පරිසරයට බැහැර කරනු ලැබේ. ද්‍රව්‍ය පුරවන ඇතුළත ටැංකියේ උස h මීටර් වන අතර අරය r මීටර් වේ. රයිට්. මෙන්න තියෙන රූප සටහන. මේ තියෙන්නේ අපද්‍රව්‍ය දාන්න හදපු සැලැස්මක්. රයිට්. එතකොට මේකේ යටිනු උඩිනුත් මේ දෙපැත්තෙනුත් 1 මීටර් ඝනකම කොන්ක්‍රීට් තියෙනවා. right. විෂ අපද්‍රව්‍ය නිසා ඇත්තටම මේ ආකාරයෙන් අපද්‍රව්‍ය වලින් පරිසරයට වන හානිය වළක්වන්න 1 මීටර් ඝනකම කොන්ක්‍රීට් තියෙනවා. මේ ඇතුළත තමයි අපද්‍රව්‍ය පුරවන්නේ. ඇතුළත සිලින්ඩරය. හැබැයි මෙන්න මේ පිටත තියෙන සිලින්ඩරයේ පරිමාව නියතයි. පිටත තියෙන සිලින්ඩරයේ පරිමාව නියතයි 128.5 ඝන මීටර්. එතකොට මේකේ අපද්‍රව්‍ය ඇතුල් කරන්න පිට කරන්න කුඩා සිදුරක් තියෙනවා. ඒක නොසලකා හැරිය හැකි තරම්. හරි. අපද්‍රව්‍ය පුරවන ඇතුළත ටැංකියේ උස h. මේ උස h අරය r. අංක 1 බිඳුවට වඩා r වැඩි 7ට වඩා අඩු විය යුතු බව පෙන්වනවා. එහෙනම් මම මුලින්ම පිටත ටැංකියේ පරිමාවට ප්‍රකාශනයක් ලියනවා. එහෙනම් කියන්න පිටත ටැංකියේ පරිමාවට ප්‍රකාශනයක්. මට කියන්න පිටත ටැංකියේ අරය මේ ටික r කොන්ක්‍රීට් ඝනකම 1යි r ධන 1යි. පිටත ටැංකියේ උස මෙතන h මෙතන 1යි මෙතන 1යි h 1 ධන 1 2යි. එන පිටත ටැංකියේ පරිමාව 5 අරේ වර්ග උස. එන ඒ පරිමාව 128.5 ඝන මීටර කියලා දීලා තියෙනවා. 5 අරේ වර්ග උස. දැන් මෙතනින් මම h තනි කරනවා. එහෙනම් මුලින්ම කරන්න වෙන්නේ h ධන 2.
දෙපැත්තෙන් 5වත් වෙනවා. 128 බෙදීම r ධනයකේ වර්ග. එන h 128 බෙදීම r ධනයකේ වර්ග ඍණ 2. එහෙනම් h r ධන 1 වර්ග ගත්තොත් 128 ඍණ 2 වාරයක් r ධන 1 වර්ග. එතකොට දෙකේ ඉලක්කමක් එළියට ගන්න පුළුවන්. දෙකේ ඉලක්කමක් එළියට ගමු. එතකොට මෙතන එනවා 64 ඍණ r ධන 1 වර්ග බෙදීම r ධන 1 වර්ග. ඔබ දන්නවා අනිවාර්යෙන්ම h කියන උස ධනාගයක් වෙන්න ඕනේ. බිඳුවට වැඩි නේ? එහෙනම් අපි මෙතන තර්කයක් ගොඩනගනවා h විශාලයි බිඳුව විය යුතුය. එහෙනම් දෙක වාරයක් 64 ඍණ r ධන 1 වර්ග බෙදීම r ධන 1 වර්ග ධන. දැන් සුළු කරා r ධන 1 වර්ගය r ධන 1 වර්ගය අනිවාර්යෙන් ධන. එන r ධන 1 වර්ගයෙන් අසමානතාවය ගුණ කරාට කිසිම හානියක් නැහැ. ඒක ධන නිසා. දෙක අනිවාර්යෙන්ම ධනාගයක්. දෙකෙන් බෙදුවාට කිසිම හානියක් නැහැ. එන 64 ඍණ r ධන 1 වර්ග විශාලයි බිඳුව. එන ඍණ r ධන 1 වර්ග විශාලයි ඍණ 64. ඍණෙන් ගුණ කරොත් r ධන 1 වර්ග ඍණෙන් ගුණ කරොත් අසමානතා ලකුණ මාරු වෙනවා. කුඩයි 64. ඇත්තටම අරය කියන්නේ ධනාගයක්. අරය ධනාගයක් නේ. අරය බිඳුවට වැඩි. එහෙනම් දෙපැත්තෙම ධන වර්ගමූලය ගන්නවා. r ධන 1 වර්ගයේ ධන වර්ගමූලය r ධන 1. 64 ධන වර්ගමූලය 8යි. මෙතනින් එනවා r කුඩයි 7. r කුඩයි 7. ඒ වගේම ඔබ දන්නවා අරය කියන්නේ අනිවාර්යෙන් බිඳුවට වැඩි. එහෙනම් r ධන වේ. එහෙනම් අපිට එනවා r බිඳුවට වැඩි. r ධන නම් බිඳුවට වැඩි. සුළු කිරීමෙන් පෙන්නුවා 7ට අඩුයි කියලා. ඊළඟ පේපර් එකේ කියන ඇතුළත ටැංකියේ පරිමාව v නම් v 2.5 r වර්ග වාරයක් 64 බෙදීම r ධන 1 වර්ග ඍණ 1 බව පෙන්වන්න තියෙනවා. හරි. දැන් අපිට ඇතුළත ටැංකියේ පරිමාව v සඳහා පේපර් එකේ දීලා තියෙන ප්‍රකාශනයක් ගන්න. එහෙනම් පුතාලා මෙතන ඇතුළත ටැංකියේ පරිමාව v ඔබ කියන්නේ මේ සිලින්ඩරේ පරිමාව කොහොමද? 5r වර්ග උස නේද? 5r වර්ග h. එතන h සඳහා හොයාගත් අගය දැන් මේ උත්තරේ දිහා බැලුවට පස්සේ මේක වෙන වෙනම බෙදලා ලියාගත්තොත් උත්තරේ ගන්න ලේසියිනේ. දෙවරක් 64 බෙදීම r ධන 1 වර්ග ඍණ 1. මේක වෙන වෙනම බෙදාගත්තොත් දාන්න පුළුවන් නේද? පුතාලා h හොයාගත්ත පළවෙනි තැනටම යන්න. එතකොට තේරෙයි. එහෙනම් දෙකේ ඉලක්කමක් එළියට ගත්තොත් 2.5 r වර්ග 64 බෙදීම r ධන 1 වර්ග ඍණ 1. ඒවත් අනියෙන් සුළු කරගන්න. දැන් ඔබට පේනවා මාකින් එකේ එතනින් පස්සේ මේක අවකලනය කරපු විදිහ. රයිට්. ඒතර ගුණිතයක අවකලනය දාලා තියෙනවා r වර්ග තියන් 64 බෙදීම r ධන 1 වර්ග ඍණ 1 අවකලනය කළා දන 64 බෙදීම r ධන 1 වර්ග ඍණ 1 තියන් r වර්ග අවකලනය කළා. අන්න දැන් අවකලනයේ අවසානටම සුළු කරාම එනවා dv බෙදීම dr ඍණ 4යි 5r r ඍණ 3 වාරයක් r ධන 1 වර්ග ධන 4 වාරයක් r ධන 1 ධන 16 බෙදීම r ධන 1 ඝනය. ඒතකොට සැලකිලිමත් වෙන්න අතරමඟදී ඝන දෙකක අන්තරය යොදලා තියෙනවා. එහෙමනම් අවකලන සංගුණකයේ බිඳුවක් වෙන්න ගන්න පුළුවන් එකම අගය r සමානයි 3 නේ. මොකද r ඍණ වෙන්න බෑ. r ඍණ වෙන්න බෑ. එතකොට r බිඳුවත් 7ත් අතර තියෙන්නේ r බිඳුවත් 7ත් අතර තියෙන්නේ r සමානයි 3 දී අවකලන සංගුණකයේ බිඳුවයි. දෙපැත්තේ අවකලනයේ ලකුණ බලන අවකලන සංගුණකයේ ලකුණ බලලා උපරිමයක් කියලා පෙන්වන්න. එතනින් r සමානයි 3 දී h හොයන්න 6 මීටර කියලා එනවා. එතනින් v උපරිම පරිමාවත් හොයාගන්න. 54.5
ඝන මීටර් වෙන්න ඕන. හරි 15 වෙනි ගානේ A කොටස 2x වර්ග ධන 4x ධන 2 බෙදීම x ඝනය වාරයක් x ධන 2. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් තුන් සැරයක් පුනරාවර්තන සාධකයක් A බෙදීම x B බෙදීම x වර්ග C බෙදීම x ඝනය. මෙතන ඒකජ සාධකයක් D බෙදීම x ධන 2. ඒක ගාන තුලත් දීලා තියෙනවා. හරි. එතකොට 2x වර්ග ධන 4x ධන 2 බෙදීම x ඝනය x ධන 2. අපි පොදු හරයක් ගමු. එතකොට x ඝනය වාරයක් x ධන 2. එහෙම නේද? එහෙමනම් A මෙතෙන්ට එනවා x වර්ග x ධන 2 B x x ධන 2 C x ඝනය තියෙන නිසා x ධන 2 D x ධන 2 තියෙනවා x ඝනය. එහෙනම් දෙපැත්තෙම හරය ඉවත් වුණොත් 2x වර්ග ධන 4x ධන 2 සමානයි ax වර්ග x ධන 2 bx x ධන 2 c x ධන 2 dx ඝනය. දැන් අපිට පුළුවන් x ට බිඳුව දාන්න. x ට බිඳුව දැම්මොත් බිඳුවයි බිඳුවයි 2යි. x බිඳුව c x ට බිඳුව දැම්මොත් බිඳුව ධන 2 d x ට බිඳුව. එහෙනම් 2 සමානයි 2c c 1යි. ඊළඟට x ධන 2 බිඳුවක් වන අගය x සමානයි ඍණ 2 දාමු. x සමානයි ඍණ 2 දෙවරක් ඍණ 2 වර්ග 4 වාරයක් x ට ඍණ 2 ධන 2. ඍණ 2 ධන 2 බිඳුවයි ඍණ 2 ධන 2 බිඳුවයි ඍණ 2 ධන 2 බිඳුවයි d x ට ඍණ 2 දැම්මොත් ඍණ 2 ඝනය. ඍණ 2 වර්ග 4යි 4 වරක් 2 8යි මෙතන ඍණ 8යි සුළු වෙනවා මෙතන 2යි. ඍණ 2 තුන්වෙනි බලය ඍණ 8යි ඉතින් අතන තියෙන d. එතනින් එනවා d ඍණ 4න් 1. රයිට් ඊළඟට අපි මේක පොඩ්ඩක් ගුණ කරලා සංගුණක සමාන කරලා a හා b සොයමු. එහෙනම් 2x වර්ග ධන 4x ධන 2. ax ඝනය 2ax වර්ග bx වර්ග 2bx cx ධන 2c dx ඝනය. එහෙමනම් x ඝනයේ සංගුණක මේ පැත්ත x ඝනය නැහැ බිඳුවයි x ඝනයේ සංගුණකය a x වර්ග x ඝනයේ සංගුණකය d. අපි හොයාගත්ත d ඍණ 4න් 1යි. එහෙනම් එතනින් එනවා a 4න් 1යි. ඊළඟට අපි x වර්ගයේ සංගුණක සමාන කරමු. මෙතන x වර්ගයේ සංගුණකය 2යි x වර්ගයේ සංගුණකය 2a x වර්ගයේ සංගුණකය b නේ එච්චරයි නේද x වර්ගයෙන්. ඔව්. එහෙමනම් මේ වෙනකොට අපි a හොයාගත්ත 4න් 1යි. නේ එන සුළු කරගන්න 2 සමානයි භාගය ධන b. එහෙනම් b එනවා 3 බෙදීම 2. මේ අගයන් ටික දැම්මොත් භින්න භාග ප්‍රකාශනය එනවා. ගාන දිගට කරගෙන යමු. එමගින් සහ සුදුසු ආදේශයක් යෙදීමෙන් මෙන්න මේ අනුකලනය ගන්න තියෙනවා. ඒතර ඇත්තටම හරි. දැන් අපිට මෙන්න මේ අනුකලනය හොයන්න තියෙනවා. ඒතර මේ අනුකලනය හොයන්න කලින් භින්න භාගයත් ආදේශිකුත් යොදන්න කියලා ඔබට උදව්වක් දීලා තියෙනවා.
මෙතෙන්දී හොඳම ආදේශය තමයි x ඍණ 1 y කියලා ගමු. ඊතර මෙතන y ඝනයක් එනවා. මතක් කරන්න බින්න භාගයේ x ඝනයක් තියලා තිබුණා නේද? ඊතර y සමානයි x ඍණ 1. එන එතනින් එනවා y ධන 1 කියන්නේ x. එන අපිට x වෙනුවට දාන්න පුළුවන් y ධන 1. ඒත් එක්කම මේ දෙපැත්තේ dx dy අතර සම්බන්ධයක් ගමු. එහෙනම් අපි දන්නවා dy dx x විශේෂයෙන් අවකලනය කරොත් නියත ඒක අවකලනයේ බිඳුවයි x x විශේෂයෙන් අවකලනය කරොත් එකයි. dy සමාන වෙනවා dx ට. dx වෙනුවට දාන්න පුළුවන් dy. දැන් අපි එහෙනම් මේක විචල පරිවර්තනයක් කරමු 2. එන x වෙනුවට දාන්න පුළුවන් y ධන 1. ඒකේ වර්ග x වෙනුවට y ධන 1 ඍණ 1 ඝනය x වෙනුවට y ධන 1 ධන 1. ඒත් එක මතක් කරන්න dx කියන්නේ කොච්චරද? dy නේද? dx කියන්නේ dy. එහෙනම් දැන් සුළු කරමු 2 y ධන 1 වර්ග y වර්ග ධන 2y ධන 1 y ඝනය y ධන 2 dy. එහෙනම් මෙතන අනුකලනය 2y වර්ග ධන 4y ධන 2 බෙදීම y ඝනය y ධන 2 dy. දැන් පුතාලට පුළුවන් මෙන්න මෙතනින් මෙන්න මේ ප්‍රකාශනයට කලින් බින්න භාගය පාවිච්චි කරන්න. කලින් බින්න භාගයේ x වෙනුවට y දැම්ම නම් හරි නේද? right. බින්න භාගය යෙදීම දැන් ඔබට තිරේ දිස් වෙනවා. එහෙනම් කලින් බින්න භාගයෙන් ඒ බින්න භාගයේ x වෙනුවට y දාලා මේ ප්‍රකාශනයේ බින්න භාග ලියන්න. එතනින් පස්සේ අනුකලනය සරලයි. ඒකේ උත්තරය ඔබට දැන් පේන්න තියෙනවා. හරි. කොටස් වශයෙන් අනුකලනය භාවිතයෙන් හරිද? හරි. කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් මේ අනුකලනය හදන්න තියෙන්නේ. එහෙමනම් x ඍණ sin x මෙන්න මේ 1 ඍණ cos x ලියනවා. 1 ඍණ cos x ලියනවා 2යි sin වර්ග x බෙදීම 2. පුළුවන්. 1 ඍණ cos x බහුකෝණ සූත්‍ර 2යි sin වර්ග x බෙදීම 2. දැන් භාගයක් එළියට ගත්තොත් x ඍණ sin x මේ 1යට sin වර්ග x බෙදීම 2 1යට sin වර්ග x බෙදීම 2 ඉර උඩට එනවා cos x වර්ග x බෙදීම 2 කියලා. දැන් පුතාලට පුළුවන් මෙතන කොටස් වශයෙන් අනුකලනය දාන්න මේ ශ්‍රිතය මෙහෙම්ම ලියාගෙන d බෙදීම dx ඇතුළට මෙයයි අනුකලනය කළ දානවා. cos x වර්ග x බෙදීම 2 අනුකලනය කළ දානවා. මම කියලා දෙන්නම්. එහෙමනම් භාගය අනුකලනය x ඍණ sin x d බෙදීම dx ඇතුළට cos x වර්ග x බෙදීම 2 අනුකලනය කරනවා. මට කියන cos x වර්ග x බෙදීම 2 අනුකලනය ඍණ cot x බෙදීම 2 බෙදීම x බෙදීම 2 අවකලනයේ භාගයයි. දැන් මෙතන තියෙන ඉර යට භාගය මේ තියෙන ඉර උඩ භාගය මේක අවකලනෙන් එළියට ඇවිත් මේ ටික අනුකලනෙන් එළියට ගත්තොත් මේ භාගය ඉවත් වෙනවා. එතන මෙතන ඇවිත් තියෙනවා x ඍණ sin x d බෙදීම dx ඍණ cot x බෙදීම 2. දැන් මේකට කොටස් වශයෙන් අනුකලනය දාමු. මේ දෙන්නයි ගුණිතය. x ඍණ sin x වාරයක් ඍණ cot x බෙදීම 2. ඍණ cot x බෙදීම 2 තියන් d බෙදීම dx ඇතුළට x ඍණ sin x dx. එහෙනම් දැන් මෙතන x ඍණ sin x ඍණ cot x බෙදීම 2 මේ ඍණ එළියට ගත්තොත් ඍණයි ඍණයි ධන වෙනවා. cot x බෙදීම 2 වැදගත්ම දේ මේක අවකලනය කරමු.
ඍණ එළියට ගත්ත ඍණ එන ධන කියන්නේ x අවකලනය කරොත් 1යි ඍණ sin x අවකලනය කරොත් cos x. මේ ඍණ මේ එළියෙන් ලියමු. ඍණ x ඍණ sin x cot x බෙදීම දෙක ධන අනුකලනය cot x ලියමු සමාන cot x බෙදීම දෙක ලියමු cos x බෙදීම දෙක යට sin x බෙදීම දෙක. එක ඍණ cos x බෙදීම දෙක දෙකයි sin වර්ග x බෙදීම දෙක බහුගුණ සූත්‍ර. එක ඍණ cos x සමාන එක ඍණ cos x දෙකයි sin වර්ග x බෙදීම දෙක. sin x බෙදීම දෙක එක්කෙනෙක් සුළු වෙනවා. එහෙමනම් ඍණ x ඍණ sin x cot x බෙදීම දෙක ධන අනුකලනය දෙකයි sin x බෙදීම දෙක cos x බෙදීම දෙක. දෙකයි sin x බෙදීම දෙක cos x බෙදීම දෙක පහුකෝණ සූත්‍ර sin x වෙනව නේද? x බෙදීම දෙකේ දෙගුණයේ sin අගය. ඍණ x ඍණ sin x cot x බෙදීම දෙක මෙතන දෙකයි sin x බෙදීම දෙක cos x බෙදීම දෙක sin x එනවා. දැන් මෙතන අනුකලනය කරන් තියෙන sin x ඔබ දන්නවා sin x අනුකලනය ඍණ cos x. එන ඍණ x ඍණ sin x cot x බෙදීම දෙක sin x අනුකලනය ඍණ cot x ධන c. සමයින sin x අනුකලනය ඍණ cos x. හරි බලන්න c කොටස බිඳුවේ සිට 5 බෙදීම දෙක දක්වා sin ඝන x වාරයක් sin 2x dx. ඇතරම පේපර් එකක් ලියනවා වගේම ඉතාමත් වැදගත් පේපර් එක සාකච්ඡා කරන එක. එතකොට මේ වාසිය ගන්න කරුණාකරලා හැමතැනක්ම හොඳින් අධ්‍යයනය කරන්න. දැන් බිඳුවේ සිට 5 බෙදීම දෙක දක්වා sin ඝන x sin 2x ලියන්න පුළුවන් 2යි sin x cos x. ඔන්න දෙකේ ඉලක්කමක් එළියට ගත්තොත් බිඳුව 5 බෙදීම දෙක sin ඝන x sin x කියන්නේ sin 4 වෙනි බලය x වතාවක් cos x dx. ගුරුවරයා ගාන තුලම ආදේශයක් දෙනවා u සමානයි sin x. u සමානයි sin x. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් du sin x අවකලනය කරොත් cos x dx. එහෙනම් cos x dx කියන්නේ du. cos x dx කියන්නේ du. හරිද? එතන හරි. එතන sin x කියන්නේ u නිසා sin x කියන්නේ u නිසා මෙතන එනවා u4. එතනත් හරි. හැබැයි මේ තියෙන්නේ x සීමාව නේද? අපි x සීමාව u ගේ සීමාව බවට පත් කරමු. x ගේ පහළ සීමාව බිඳුවයි u sin බිඳුවයි. x ගේ ඉහළ සීමාව 5 බෙදීම 2යි u sin 5 බෙදීම 2 1යි. දැන් මේක විචල්‍ය පරිවර්තනයක් කරමු. x බිඳුවේදී u බිඳුවයි x 5 බෙදීම 2ේදී u 1යි sin 4 වෙනි බලය x. ඒ කියන්නේ u4 cos x dx කියන්නේ du. එන 2යි බිඳුවේ සිට 1 දක්වා u4 du. එහෙමනම් මෙතන 2යි u4 අනුකලනයේ u විශේෂයෙන් u5 බෙදීම 5. කොටුව අරහන් බිඳුව 1. එහෙනම් 2 යට 5යි u ට 1 දැම්මොත් 1 5 u ට බිඳුව දැම්මොත් බිඳුවේ 5. එන උත්තරයක් එනවා 2 බෙදීම 5. 16 ත්‍රිකෝණමිතිය ඒ කොටස ABC ත්‍රිකෝණයක් තියෙනවා. A ඉස්සරහා සිම්පල් A B ඉස්සරහා සිම්පල් B C ඉස්සරහා සිම්පල් C. සුපුරුදු අංකණයෙන් කොසයින් නීතිය ප්‍රකාශ කරන්න. එහෙනම් පුතාලා කියන්න cos A B වර්ග ධන C වර්ග දෙපැති දෙන්න. cos A B වර්ග ධන C වර්ග ඍණ A වර්ග බෙදීම 2යි BC. එනයින් A සමානයි
b cos c ධන c cos b බව පෙන්වන්න. එහෙනම් මම මේ ප්‍රකාශනයේ දකුණු අත පැත්ත ගන්නම්. b cos c ධන c cos b. එහෙමනම් b අපි cos c ලියමු cosine නීතියෙන් a වර්ග ධන b වර්ග ඍණ c වර්ගයට 2ab. c cos b ලියමු a වර්ග ධන c වර්ග ඍණ b වර්ගයට 2ac. එහෙනම් 2a පොදු හරයක් ගමු. a වර්ග ධන b වර්ග ඍණ c වර්ග ධන a වර්ග ධන c වර්ග ඍණ b වර්ග. b වර්ග ඉවත් වෙනවා. ධන ඍණ c වර්ග ඉවත් වෙනවා. 2a වර්ග බෙදීම 2a. a වම් අත පැත්ත. හරි. මේ ලැබිච්ච ප්‍රතිඵලය චුට්ටක් විග්‍රහ කරමු. a බලන්න a කියන්නේ අනිත් දෙන්න b හා c නේද? b cos c ධන c cos b. ඒතර a නම් b හා c මාරු වෙනවා. b cos c ධන c cos b. රටාව තේරුම් ගන්න. මේක අපි ගණිතයේ කියනවා ප්‍රක්ෂේපණ ප්‍රමේය කියලා. එහෙනම් ඒ රටාවටම කියන b නම් අනිත් දෙන්න a හා c නේ. a cos c ධන c cos a. මට කියන රටාවට c එන c න අනිත් දෙන්න a හා b. a cos b ධන b cos a. එහෙනම් එනයින් තව ප්‍රතිඵලයක් ගන්න තියෙනවා. ඊළඟ ප්‍රතිඵලය මම වම් අත පැත්ත ලියාගත්තා. b ධන c cos a ධන c ධන a cos b ධන a ධන b cos c. දැන් අපිට පුළුවන් මේ වරහන් ගුණ කරන්න b cos a ධන c cos a c cos b ධන a cos b ධන a cos c ධන b cos c. දැන් මේකේ උත්තරේ ගන්න තියෙන a ධන b ධන c බව නේද? එහෙනම් කරුණාකරලා a කියන්නේ b cos c ධන මම හරිද ලියන්නම්. b cos c ධන c cos b මේ දෙන්න හරි. c cos b c cos b b cos c ධන c cos b කියන්නේ a සාධිත ප්‍රතිඵලය. b කියන්නේ a cos c ධන c cos a. a cos c c cos a. එර a කියන්නේ b. c කියන්නේ a cos b ධන b cos a. a cos b b cos a. එන මේක c. එන උත්තරේ එනවා a ධන b ධන c. දැන් අපිට තිරේ දිස් වෙනවා සුළු කිරීම අධ්‍යයනයක් කරන්න. සුළු කිරීම සහ ලකුණු ලබා දීමේ පටිපාටිය. ඇල්ෆා සමානයි tan inverse 5 බෙදීම 12 b කොටස. right. එතන ඇල්ෆා සමානයි tan inverse 5 බෙදීම 12 කියලා ගත්තොත් inverse කතා කරන්නේ ප්‍රධාන පරාසය. චුට්ටක් මේකෙදී මම tan inverse x ප්‍රස්ථාරය අඳිනවා මේ ආකාරයෙන්. මෙතන 5 බෙදීම 2 මෙතන ඍණ 5 බෙදීම 2. මේක තමයි y සමානයි tan inverse x ප්‍රස්ථාරය. පුතා මේ x වෙනුවට 1 දැම්මොත් මේ බලන්න මේ සංකේතය x හා y මේ x වෙනුවට 1 දැම්මොත් ඒ කියන්නේ tan inverse 1 හරියටම එනවා 5 බෙදීම 4. තව ඉතින් මෙතනින් එක පැහැදිලි කරොත් x ට ඍණ 1 දැම්මොත් tan inverse ඍණ 1 හරියට වෙනවා මේක ඍණ 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 4. එතකොට
පහ බෙදීම 12 කියන්නේ 0.0 ගාන. පහ බෙදීම 12 එකට අඩුයි. එතකොට පහ බෙදීම 12 මේ පැත්තේ තියෙනවා. නේ? පහ බෙදීම 12යි 3 බෙදීම 4යි. පහ බෙදීම 12 එකට අඩුයි. මේකට ඇල්ෆා. එහෙනම් කරුණාකරලා කියන්න ඇල්ෆා මොන අතරද තියෙන්නේ? බිඳුවත් 5 බෙදීම 4ත් අතරනේ. මෙතන බිඳුවයි මෙතන 5 බෙදීම 4යි. බිඳුවත් 5 බෙදීම 4ත් අතර ඇල්ෆා තියෙනවා. එහෙනම් ඔබ කියන්න බිඳුවට වැඩි ඇල්ෆා 5 බෙදීම 4ට අඩුයි. එහෙනම් මෙතනින් එනවා tan ඇල්ෆා 5 බෙදීම 12. ඒත් එකම පුතාලා කියන බිඳුවත් 5 බෙදීම 4ත් කියන්නේ සුළු කෝණයක් නේද? මෙතෙන්ට 5 බෙදීම 2යි බිඳුවත් 5 බෙදීම 4ත් අතර ඇල්ෆා ඉන්නවා කියන්නේ ඒක අනිවාර්යෙන් සුළු කෝණයක්. පළවෙනි වෘත්තපාතය. එහෙනම් මට ඇල්ෆා අඩංගු ඍජුකෝණී ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. එහෙනම් tan කියන්නේ සම්මුඛ පාදය 5යි බද්ධ පාදය 12යි. කර්ණය 13යි. මෙතනින් ගන්න පුළුවන් sin ඇල්ෆා 5 බෙදීම 13යි cos ඇල්ෆා 12 බෙදීම 13යි. ඒ වගේම බීටා සමානයි tan inverse 3න් 1. නේ? බීටා සමානයි tan inverse සමාන 3න් 1 නෙමෙයි 4න් 3. 4න් 3 කියන්නේත් එකට අඩුයි නේද? 0.75යි. එහෙනම් මේ වගේ තැනක තමයි 4න් 3 4 උඩ 3. එතන tan inverse x ට 4 යට 3 දැම්මොත් මෙතන තමයි බීටා. චුට්ටක් හැමින් බලන්න වෙනවා. 3 යට 4. x ට 3 යට 4 දැම්මොත් ඒකට අදාළගේ තමයි බීටා. කෙසේ නමුත් බීටා ඉන්නේ බිඳුවත් 5 බෙදීම 4ත් අතර. බිඳුවට වැඩි බීටා 5 බෙදීම 4ට අඩුයි. එහෙනම් මෙතනින් එනවා tan බීටා 3 බෙදීම 4යි. ඇත්තටම බිඳුවත් 5 බෙදීම 4ත් කියන්නේ මේ වගේම සුළු කෝණයක් ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් බීටා අඩංගු වේ. බීටා 90ට අඩු නිසා. සම්මුඛ පාදය 3යි බද්ධ පාදය 4යි කර්ණය 5යි. එහෙනම් මෙතනින් ලියන්න පුළුවන් sin බීටා 3 බෙදීම 5යි cos බීටා 4 බෙදීම 5යි. අපිට ප්‍රතිඵලයක් ගන්න තියෙනවා cos ඇල්ෆා ඍණ බීටා. cos alpha cos beta ධන sin alpha sin beta cos alpha 12 යට 13 cos beta 4 බෙදීම 5 ධන sin alpha 5 බෙදීම 13 sin beta 3 යට 5යි 48 බෙදීම 65 15 බෙදීම 65 එන සුළු කරන්නේ 3යි 63 බෙදීම 65. right. දැන් ඔබ කියන්න වැදගත්ම ප්‍රශ්නයක්. ඇල්ෆාද විශාලත්වයෙන් වැඩි බීටාද වැඩි? ඇල්ෆාද වැඩි බීටාද වැඩි? කියන්න. tan ඇල්ෆා 5 යට 12යි. ආසන්නව කොච්චරද? 5ට නෑ බිඳුවයි. 50ට 12 ඒවා 4යි නේද? 48ක් එනෝනේ. මට කියන්න tan බීටා 3 බෙදීම 4යි. නේ? ආසන්නව මට කියන්න 0.75යි නේද? එතකොට tan alpha 0.4යි ගානක් tan බීටා 0.7යි ගානක්. එතකොට මෙන්න මෙතන බැලුවොත් මේක හරියට වීඩියෝ එකේ පේන්නේ නැති වෙද්දි මෙන්න මේ මම මේ මාකර් පෙන් එක තියෙන මෙන්න මෙතන 0.4යි ගානක්. 0.4යි ගානක් මේකට අදාළ කෝණය තමයි ඇල්ෆා. මෙතන 0.7යි ගානක්. මේකට අදාළ කෝණය තමයි බීටා. මේ 0.4යි ගානට අදාළ එක්කෙනා ඇල්ෆා 0.7යි ගානට අදාළ කෝණය මෙන්න මේක බීටා මේ. ඒතර ඇල්ෆාට වඩා බීටා වැඩි විශාලත්වයෙන්. ඇල්ෆාට වඩා බීටා වැඩි. ඒතර ඇල්ෆාට වඩා බීටා වැඩි. ඒතර ඇල්ෆා ඍණ බීටා
ඍණාගයක්. ඇල්ෆා ඍණ බීටා ඍණාගයක්. ඇල්ෆා ඍණ බීටා ඍණාගයක්. එතකොට අපි දන්නවා sin ඍණ තීටා ඍණ sin තීටා නේද? මට කියන sin ඍණ අංශක 30 ඍණ sin 30 ඍණ භාගයයි නේද? එතකොට sin ඇතුලේ මෙන්න මෙතන ඍණක් එනවා නම් අපිට ඍණ කියලා ගන්න පුළුවන්. 90ට අඩු අවස්ථාවක. එතකොට ඇත්තටම මේ ඇල්ෆා බීටා දෙන්නම 90ට අඩු කෝණ. මෙතන 5 බෙදීම 4යි. 5 බෙදීම 4ටත් අඩු කෝණ. right. එහෙනම් ඇල්ෆා ඍණ බීටා ඍණ. එතකොට sin මේ වගේ ඍණ එකක් තිබුණොත් ඍණ අංශක 30 ඍණ sin 30 ඍණ භාගය අගය. එනයින් sin ඇල්ෆා ඍණ බීටා ලබා ගන්න. එහෙනම් මම ලියනවා sin වර්ග ඇල්ෆා ඍණ බීටා සමානයි 1 ඍණ cos වර්ග ඇල්ෆා ඍණ බීටා. එන sin ඇල්ෆා ඍණ බීටා ධන හෝ ඍණ වර්ගමූල 1 ඍණ cos වර්ග ඇල්ෆා ඍණ බීටා. එතන අපි දන්නවා ඇල්ෆා කුඩයි බීටා ඇල්ෆා ඍණ බීටා ඍණ නිසා sin ඇල්ෆා ඍණ බීටා ඍණාගයක් විය යුතුයි. එහෙනම් ධන අවස්ථාව නෙමෙයි ඍණ අවස්ථාව. 1 ඍණ cos ඇල්ෆා ඍණ බීටා සුළු කරා 63 බෙදීම 65. එතකොට 65 වර්ගයක් පොදු හරය ගත්තොත් වර්ග දෙකක අන්තරය යටතේ සුළු කරා. දැන් ඔබට තිරේ දිස් වෙනවා ඒකේ සුළු කිරීම. 65 වර්ගයක් පොදු හරය ගත්තා. එතකොට 65 වර්ග ඍණ 63 වර්ග සුළු කරගන්න. C කොටස tan 3x යන්න tan x ඇසුරෙන් ප්‍රකාශ කරා. එතකොට tan 3x කොහොමද ලියන්නේ? මතක් කරගන්න බහුකෝණ සූත්‍ර 3යි tan x ඍණ tan ඝනය x බෙදීම 1 ඍණ 3යි tan වර්ග x. right. ඒත් එකම ඉතාමත් වැදගත් මේකේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මේකේ දෙවෙනි පේලියේ තියෙනවා ගාන චුට්ටක් බලන්න. දෙවන පේලියේ තියෙනවා r ඍණ රවුම් වරහන් 3න් 1 තුන පැත්තට කොටු වරහන්. මේ දෙන චුට්ටක් මාරු වෙන්න ඕනේ. දැන් බෝඩ් එක බලන්න. මෙතෙන්ට කොටු වරහන් 3න් 1 3 කියන තැනට රවුම් වරහන් එන්න ඕනේ. ඒක නිවැරදි කරගන්න. ගාන හදන දරුවෙකුට අන්තිමට ඒක එන්නේ. ඒක තේරෙනවා. මෙන්න මේ ආකාරයෙන් නිවැරදි විය යුතුයි. මෙතෙන්ට කොටු වරහනත් මෙතෙන්ට රවුම් වරහනත්. හරි. දැන් අපිට fx කියලා ශ්‍රිතයක් තියෙනවා. tan 3x වාරයක් cot x. මෙන්න මේ ශ්‍රිතයේ පරාසයයි හොයන්න තියෙන්නේ. මේ ශ්‍රිතය පිහිටන පරාසය. මම fx වෙනුවට y කියලා දාගන්න සුළු කිරීමේ පහසුව. tan 3x ලියන්න පුළුවන් 3යි tan x ඍණ tan ඝනය x බෙදීම 1 ඍණ 3යි tan වර්ග x. cot x කියන්නේ 1 යට tan x. මට tan x එකක් එළියට ගන්න පුළුවන්. tan x එකක් එළියට ගත්තොත් මෙතන 3ක් වෙනවා. මෙතන tan වර්ග x එනවා. tan x එකක් එළියට ගත්තොත් මේ tan x 1 යට tan x කි tan x එක සුළු වෙනවා. 1 ඍණ 3යි tan වර්ග x. එච්චරයි. දැන් හරස් ගුණ කළා tan වර්ග x උක්ත කරා. y ඍණ 3යි y tan වර්ග x. 3 ඍණ tan වර්ග x. 3 ඍණ tan වර්ග x. එහෙනම් tan වර්ග x මේ පැත්තට ගත්තොත් tan වර්ග x ඍණ 3y tan වර්ග x සමානයි 3 ඍණ y. එහෙනම් tan වර්ග x එළියට ගත්තොත් 1 ඍණ 3y සමාන වෙනවා 3 ඍණ y. එහෙනම් tan වර්ග x 3 ඍණ y 1 ඍණ 3y. හරෙන් ලැබෙන ඍණක් එළියට ගත්තොත් y ඍණ 3 3y ඍණ 1 ලෙස tan වර්ග x එනවා. හරි. දැන් tan වර්ග y ඇවිත් තියෙනවා y ඍණ 3 බෙදීම 3y ඍණ 1. tan අගයක් මම මේ tan x ප්‍රස්ථාරයෙන් දෙන්න. මොකද මේ අවබෝධය ගොඩක් වැදගත්. මෙන්න මේ tan x ප්‍රස්ථාරය
අපි කවදාවත් i ගෙන් දෙන්නේ නැහැ නේද? නේ? tan alpha සමාන i සංකීර්ණ විදියට. නෑ. බලන්න මේ x y මේකේ y සමානයි tan x නේ. මේ y ධන අනන්තය එන්න පුළුවන්. 1 එන්න පුළුවන්, 2 එන්න පුළුවන්, 3 එන්න පුළුවන් නේ? 10000 එන්න පුළුවන්. මේ පැත්තත් ඍණ 1 පුළුවන්, ඍණ 2 පුළුවන්. එතකොට tan x ට අනිවාර්යයෙන්ම එන්නේ මේ i ගෙන් එන්න බෑ. tan x ට අනිවාර්යෙන්ම එන්නේ තාත්වික අගයක්. ඒක තාත්වික අගයක් වර්ග කරොත් අනිවාර්යෙන් ධන. නේ? තාත්වික අගයක වර්ගය ධන. බිඳුවේ වර්ග බිඳුවක් වෙන්නත් පුළුවන්. එහෙනම් මෙතනින් තර්කයක් ගන්න පුළුවන් tan y තාත්වික බැවින් tan වර්ග y විශාල හෝ සමානයි බිඳුවයි. එන tan වර්ග y කියන්නේ y ඍණ 3 බෙදීම 3y ඍණ 1 නේද? විශාල හෝ සමානයි බිඳුවයි. දැන් මෙතන තියෙන්නේ සරල අසමානතාවය. ඉතින් මේ අසමානතාවය විසඳ ගන්න බැරි නම් ඔන්න 2022ට වීඩියෝ එකක් දාලා තියෙනවා අසමානතාවය. ඒක බලන්න දැන් 2020 දරුවෙකුට 22 පන්තියට එන්නනේ ලැජ්ජ. එහෙනම් අපි බලන්නේ නැහනේ වීඩියෝ එක බැලුවද නැද්ද කියලා. ඒ නිසා 2022 දරුවන්ට දාපු අසමානතාව වීඩියෝ එක බලන්න. දැන් මම කරගෙන යනවා. හරය බිඳුවක් වෙන්න බෑ. ඒතකොට 3y ඍණ 1 අසමානයි බිඳුවයි y අසමානයි 3න් 1. සංඛ්‍යා රේඛාවක් අඳින්න 3න් 1 අයින් කරන්න. ලවය බිඳුවක් වෙච්ච තැන් y ඍණ 3 බිඳුවයි y සමානයි 3යි. සමානතාවයේ තියෙන නිසා මෙතන පාට වෙනවා. 3ට වැඩි අගයක් දාන්න 4 උඩ ධන යටත් ධන දෙන්නෙක් බෙදුවොත් ධන. 3න් 1යි 3යි අතර 2 දැම්මොත් උඩ ඍණ යට ධන ඍණ බෙදීම ධන ඍණ මේ අතර ඍණ වෙනවා. 3න් 1ට අඩුයි බිඳුව දාන්න බිඳුව ඍණ 3 ඍණ තුන් වරක් බිඳුව බිඳුවයි ඍණ 1 ඍණ ඍණයි ඍණයි බෙදුවොත් ධන වෙනවා. එහෙනම් y ඉන්නේ මෙන්න මේ පාට කරන ටිකේ. 3න් 1ට අඩුයි 3ට වැඩි. y ඉන්න ටික පාට කරේ. මේක කියන්න පුළුවන් නේද? සම්පූර්ණ සංඛ්‍යා රේඛාවෙන් අඩු කරනවා y ඉන්නේ නැති ටික. right. දැන් මේ පාට කරපු ටිකේ තමයි y ඉන්නේ. ඔබට පුළුවන් නම් කියන්න මෙන්න මේ තර්කේ මේ පාට කරපු ටිකට විරුද්ධ ටික මට මේ සංඛ්‍යා රේඛාවේ දක්වා. මේ ටිකත් පාට වෙලා තුනේ ඉලක්කමත් පාට වෙලා එහෙනම් විරුද්ධ එකේදී තුනේ ඉලක්කම පාට වෙන්නේ නැහැ. එතකොට මෙතන 3න් 1 මේකේ පාට වෙලා නැති නිසා ඒක විරුද්ධ එකේක අයිතිනේ. මෙතන 3න් 1 අයිති නැහැ. මේක 3න් 1 අයිති. 3 අයිති නිසා මෙතන තුනේ ඉලක්කම අයිති නැහැ. 3ට වැඩි ටික අයිති මේකේ. 3න් 1ට අඩු ටික අයිති. එහෙනම් මේ තැන් දෙක නෙමෙයි. ඕකේ විරුද්ධ ටික කියන්නේ මේක නේද? එහෙනම් y ඉන්න ටික කියන්න පුළුවන් නේද? සම්පූර්ණ තාත්වික සංඛ්‍යා පද්ධතිය. කියන්නේ සම්පූර්ණ රේඛාවෙන් අඩු කරනවා y ඉන්නේ නැති ටික. 3න් 1යි 3යි අතර. සම්පූර්ණ තාත්වික රේඛාවෙන් මේ ටික අඩු කරා නම් හරිනේ. නේ? මේ ටික ඉවත් වුණා නම් මේ පාට කරපු ටික නේද එන්නේ? සම්පූර්ණ තාත්වික රේඛාවෙන් මේ ටික අයින් කරනවා. ඒතර බලන්න 3න් 1ට කොටු අරහන් 3ට රවුම් අරහන් එනවා. දැන් තිරේ දිස් වෙනවා ඒකේ පිළිතුර y වෙනුවට fx දාන්න. එතකොට fx අඩංගු පරාසය ওই දීලා තියෙන පරාසය ලැබෙනවා. එනයින් මෙන්න මේ සමීකරණය විසඳන්න තියෙනවා. ඒත් එක්කම මේ fx පිහිටන පරාසය මට මෙතෙන්දි වැදගත්. fx කියන්නේ tan 3x වාරයක් cot x. එහෙනම් මේක තියෙන්නේ 3යි 3ට වැඩි 3න් 1ට අඩු ටික නේද? නේ? ඒක නේද අපිට ආවේ? right. then අපිට මෙන්න මේ සමීකරණය විසඳන්න තියෙනවා. tan 3x ඍණ tan x සමානයි බිඳුව.
එහෙනම් මෙතනින් එනවා tan 3x සමානයි tan x. එහෙනම් tan 3x tan x ලියන්න පුළුවන් 1 බෙදීම cot x. දැන් හරස් ගුණ කරත් වෙනවා tan 3x වාරයක් cot x සමාන 1. එහෙනම් මෙතනින් එන්නේ fx එකයි නේද? tan 3x වාරයක් cot x කියන්නේ fx. ඒතර fx සමානයි 1ක් වන පරිදි x ගේ අගයකුලකි. හොඳට බලන්න fx සමානයි 1ක් වන පරිදි x ගේ අගයකුලකි. ඒතර මෙන්න මේ පාට කරලා තියෙන්නේ fx අඩංගු ප්‍රදේශය. එතකොට 1 කියන්නේ මේ අතරේ නේද? එතකොට fx 3ට වැඩි fx 3න් 1 හෝ 3ට අඩුයි. 3න් 1ට අඩුයි. එතකොට කීයටවත් fx එකක් වෙන්න පුළුවන්ද? බැහැ. එහෙනම් fx සමානයි 1 විය නොහැක. නේ? fx අඩංගු ටිකයි මේ පාට කරේ. එතකොට fx කීයටවත් එකක් වෙන්න බෑ මේකේ. විය නොහැක. තාත්වික විසඳුම් නොමැත. D කොටස y සමානයි sin inverse x. එහෙනම් මේකේ y sin ගේ ප්‍රධාන පරාසය ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 2. y සමානයි cos inverse x. එහෙනම් ප්‍රධාන පරාසය බිඳුවත් 5. cos ගේ ප්‍රධාන පරාසය බිඳුවත් 5, sin ගේ ප්‍රධාන පරාසය ඍණ 5 බෙදීම 2 ධන 5 බෙදීම 2. අපි දන්නවා ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත කතා කරන්නේ ප්‍රධාන පරාසයන් වලදී. sin inverse x ධන cos inverse x සමානයි 5 බෙදීම 2 බව පෙන්වන්න තියෙනවා. මම මේක alpha කියලා ගත්තා. මම ගත්ත සංකේතයක් alpha. alpha සමානයි sin inverse x. අපි මේ වගේ සංකේතයක් ගනිද්දී මේක අර්ථ දක්වන්න ඕන. එහෙනම් alpha මොන අතරද ඉන්නේ? ඍණ 5 බෙදීම 2ත් ධන 5 බෙදීම 2ත් අතර. එහෙනම් මෙතනින් එනවා sin alpha සමාන x වෙනවා. sin alpha ලියන්න පුළුවන් cos 5 බෙදීම 2 ඍණ alpha. sin alpha ලියන්න පුළුවන් cos 5 බෙදීම 2 ඍණ alpha. ආපස්සට ඉතින් cos 5 බෙදීම 2 ඍණ alpha කියන්නේ sin alpha නේ. මෙන්න මේ ඇතුලේ තියෙන කෝණය cos ගේ ප්‍රධාන පරාසය නම් මෙතන මට ඉන්වර්ස් කතා කරන්න පුළුවන්. මේ ඇතුලේ තියෙන කෝණය cos ගේ ප්‍රධාන පරාසය නම් ඉන්වර්ස් කතා කරන්න පුළුවන්. දැන් අපි පැත්තක සුළු කරලා පෙන්නමු 5 බෙදීම 2 ඍණ alpha cos ගේ ප්‍රධාන පරාසය බව. මේ ක්ලාස් එකේ කියලා දීපු ඒවා මතක් වෙනව ඇති. එහෙම නැත්නම් මෙය හරියට කියලා දෙන්න නම් ඉන්වර්ස් වෙනම පැය 4ක් විතර කියලා දෙන්න ඕන. පොඩක් Taman ඉගෙන ගත්ත දේ හරියට මතක් වෙනවද බලන්න. 5 බෙදීම 2 ඍණ alpha cos ගේ ප්‍රධාන පරාසය කියලා පෙන්නන්න ඕන. එහෙනම් මම alpha ගේ පරාසය ගන්නම් ඍණ 5 බෙදීම 2ට වැඩි alpha ධන 5 බෙදීම 2ට අඩුයි. ඇත්තටම ටෙස්ට් එක කරන්නේ මේ දේවල් මතක් කරන එකනේ. මම ඔක්කොම ඍණෙන් ගුණ කරා. ධන 5 බෙදීම 2 අසමානතා ලකුණ මාරු වෙනවා. ධන alpha ඍණ alpha අසමානතා ලකුණ මාරු වෙනවා. ඍණ 5 බෙදීම 2. දැන් 5 බෙදීම 2ක් එකතු කරනවා. तर 5 බෙදීම 2 ධන 5 බෙදීම 2 5 බෙදීම 2 ඍණ alpha 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 2 5 බෙදීම 2 ධන 5 බෙදීම 2 5 5 බෙදීම 2 ඍණ alpha 5 බෙදීම 2 ඍණ 5 බෙදීම 2 බිඳුවයි. බලන්න 5 බෙදීම 2 ඍණ alpha බිඳුවත් 5ත් අතර නේද? 5 බෙදීම 2 ඍණ alpha බිඳුවට වැඩි 5ට අඩුයි. එතකොට 5 බෙදීම 2 ඍණ alpha cos ගේ ප්‍රධාන පරාසය. එහෙනම් මේක ප්‍රධාන පරාසය නම් මට ඉන්වර්ස් කතා කරන්න පුළුවන්. එහෙනම් දැන් 5 බෙදීම 2 ඍණ alpha සමානයි cos inverse x. ඔබ කියන්න alpha කියලා ගත්තේ කවුද? sin inverse x.
සමානයි cos inverse x. එහෙනම් 5 බෙදීම 2 සමානයි sin inverse x ධන cos inverse x.